නමස්කාරය කියන්ට පන්සිල් ගැනීම සඳහා බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि ဒုတိယံ ති බුද්ධං शरणं गच्छामि ဒုတိယံ ති ධම්මං शरणं गच्छामि ဒုတိယံ ති සංඝං शरणं गच्छामि तत्यंति बुद्धं शरणं गच्छामि तत्यंति धम्मं शरणं गच्छामि तत्यंति संघं शरणं गच्छामि तिसरण गमनं संपूर्णं පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ලහුක වුත්තේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති අපේ රාජකීය පඬිත ආචාර්ය ධම්මකිත්ති ස්වාමීන් වහන්සේගෙන් ඒ වගේම මෙම විහාරස්ථානයේ අනුශාසක ශාස්ත්‍රවේද පූජනීය දුල්වල වංගීස ස්වාමීන් වහන්සේ ඒ වගේම ශාස්ත්‍රපති යටිහලගල සිරිසුමන ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ උතුම් පින්කමට මේ දේශනාව අහන්නට වැඩම කර සිටින අපේ කල්‍යාණ ශාස්ත්‍රපති රත්මල්වැටි සමිත ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ මහරගම ජනරත්න පොඩි හඳුරන් වහන්සේගෙනුත් අවසරයි විශේෂයෙන්ම අපට පරියාවට වැඩම කරන්නට කියලා ආරාධනාව සිද්ධ කරලා ඒ වෙනුවෙන් අප කැප වෙලා කටයුතු කරපු අපේ කල්‍යාණ මිත්‍ර ශාස්ත්‍රපති පූජනීය මහින්ද ස්වාමීන් වහන්සේගෙන් අපේ පාදාභිවන්දනයෙන් යුක්තව පළමුවෙන්ම අවසර ඉල්ලා සිටිනවා
මේ ධර්මානුශාසනාව සිදු කරන්න. අපිව බොහෝ දුර ඉඳලා තමන්ගේ රටෙන්ම මේ ස්ථානෙට වැඩමවගෙන ආපු ඒ වගේම ඊයේ සන්ධ්‍යා යාමේ ඉඳලා අපිට සියලුම ප්‍රත්‍ය පහසුකම් සපයමින් අපිව වැඩවසන්න තමන්ගේ ස්ථානයක් ආවාසය කරලා ලබා දීලා ඒ කටයුතු කරපු අපේ කලු පහන නැතිතුමා ඒ වගේම මේ පන්සලේ මේ උතුම් පින්කමට ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරන ශ්‍රී කාගෝ අධිපතිතුමා ශමිල් නැතිතුමා සායම නැතිනිය අරුණ මහත්මයාණන් ඇතුළු මේ පන්සලේ පින්වත් දායක මහත්ම මහත්මීනි අද අපි තාම සතුටු වෙනවා මම ලෝකේ බොහෝ රටවලට වැඩම කරලා තිබුණා දකුණු කොරියාවට පළමු වතාවට වැඩම කරලා සිද්ධ කරන පළවෙනි අනුශාසනාව තමයි අද මේ ශ්‍රී ලංකා මහා විහාරයේදී මේ ස්ථානයේදී සිද්ධ වෙන්නේ. අපි සතුටු වෙනවා මේ පන්සලට අපිට වඩින්නට කියලා ආරාධනා කරපු එක ගැන. ඒ වගේම මේ රටට අපිට ඊටාම ගෞරවයෙන් අපේ මහින්ද සායනහන්සේ ආරාධනා කරලා අපේ මේ දායක මහත්වරු ඊටාම අපකැප වෙලා කලුපහන මහත්මයා ඇතුළු අපේ ශමිල් මහත්මයා ඒ අය ඊටාම අපකැප වෙලා මේ පින්කමට අපි වඩම්මපු එක ගැන අපි ස්තුතිවන්ත වෙනවා. පළමුවෙන්ම පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම මම ගොඩක් සතුටු වෙනවා ලංකාවෙන් මවුරකින් ගොඩාක් දුර බැහැරට ඇවිල්ලා ඊටාම කාර්යබහුල ඊටාම දුෂ්කර රාජකාරී ජීවිතයක් ගෙවන ඔබත් එක්ක දහම් කතාවක නියැලෙන්න අපිට අවස්ථාවක් ලැබීම පිළිබඳව මේ උතුම් වෙසක් සමය අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තිය ඒ වගේම ඒ උතුම් වූ පූර්ණ අවබෝධයට පත්වීම ඒ වගේම පරිනිර්වාණය කියන උතුම් තෙමගුල මෙනෙහි කරගෙන තමයි අපි මේ හැම පින්කමක්ම ලෝකේ පුරාම ඉන්න බෞද්ධයෝ සිදු කරා. මේ රටේ බොහෝ පින්කම් මේ රට වැසියන් විසිනුත් මෙහි සායනහන්සලා විසිනුත් සිදු කරලා තියෙනවා. එතකොට තේරවාදී ස්වාමීන් වහන්සේලා අපේ මේ විහාරස්ථානයේ මුල් කරගෙන ඒ වගේම තව විහාරස්ථාන ගණනාවක් මේ රටේ තිබෙනවා. ඒ ස්ථාන මුල් කරගෙන බොහෝ පින්කම් කරන එක කරන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරගෙන. මේ වෙලාවේ මම කැමති ඔබත් එක්ක ඔබගේ ජීවිතය වඩා වාසනාවන්ත කරගන්න වඩා යහපත් කරගන්න ප්‍රයෝජනවත් වෙන දේශනාවක් මෙහිදී ඔබ වෙනුවෙන් සිදු කරා. මම මගේ මාතෘකාව තියාගන්නේ අපේ හඳුරන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ. ඒ සූත්‍ර දේශනාව අපේ තරුණ මහතුරු මහත්මීන්ලා කවුරුත් දන්න විතර සජ්ජායනා කරන ආශිර්වාදාත්මක ගුණයෙන් ඊටාම බලගත් සූත්‍ර දේශනාවක්. හැබැයි මේ සූත්‍ර දේශනාව අපේ ජීවිතය හදාගන්න අපේ අරමුණු ජය ගන්න අපේ සංසාරික අරමුණු සහ අපේ මේ ලෝක අරමුණු ජය ගන්න ඊටාම ප්‍රයෝජනවත් වෙන කරුණු රාශියකින් යුක්තයි. මගෙන් කරුණු කීපයක් ඔබත් එක්ක කතා කරමු. පළවෙනි කාරණේ තමයි සන්තුෂ්ස කෝචකය. එකට අටුවාවේ සන්තුෂ්ස කෝච කියන වචනයට තේරුම් දෙකක් දෙනවා. එකක් තමයි යථාලාභ සන්තුට්ටි කියන එක. දෙවෙනි එක තමයි යථා බල සන්තුට්ටි කියන එක. ලැබෙලා තියෙන දෙයින් තෘප්තිමත් වීම සහ ලැබෙලා තියෙන ශක්තිය තෘප්තිමත් වීම. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී අවධාරණය කරන කාරණේ තමයි අපිට සාර්ථක වෙන්න ඕනි නම් අපේ හැකියාවන් ගැන අපිට ලැබිලා තියෙන වෙනත් සම්පත් ගැන අපි සතුටින් ඉන්නවා. සතුටින් නැති කිසිම කෙනෙකුට ජීවිතයේ සාර්ථකත්වය කියන එක
ලබන්න බෑ ආත්ම තෘප්තිය නැත්තම්. මම ඔබට යෝජනා කරනවා පළමුවෙන්ම ඔබට මේ රටට එන්න, ඔබට මේ රට තුල රැකියාවක් කරන්න, ඔබට මේ රට තුල වෘත්තිකයෙක් විදිහට ජීවත් වෙන්න ලැබිච්ච අවස්ථාව ගැන ඔබ කොච්චර තෘප්තිමත්ද කියන එක මත තමයි ඔබගේ ජීවිතය සාර්ථක වෙන්නේ. ඔබ ගැනම අතෘප්තිමත් නම්, ඔබ ගැනම ඉන්නේ අසතුටින් නම් අවදාකත් ඔබට ඉදිරි ගමනක් යාම ගැන හිතන්න අමාරුයි. විශ්ලේෂණ සතුට වෙන්න. සාමාන්‍යයෙන් අපිට අපේ ජීවිතේ අමාරුම එකක් තමයි අපිට තියෙන ඒවා ගැන සතුට වෙන්න. අපිට ලැබිලා තියෙන අවස්ථාව ගැන සතුට වෙන එකනේ. හරි අමාරුයි. හේතුව තමයි අපේ මනසේ තියෙනවා එහෙම අපිට සතුට වෙන්න දෙන්නේ නැති චෛතසිකයක්. ඒකට කියන්නේ තෘෂ්ණාව කියලානේ. රට්ටපාල සූත්‍රයේ තියෙන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ. තෘෂ්ණාවෙන් යුක්ත මනුෂ්‍යයා, තෘෂ්ණාවෙහි දාසයෙක් වෙච්ච කෙනාට හැමතිස්සෙම තියෙන්නේ අතිත්තෝ, අතෘප්තිය, අසතුට. කොච්චර අසතුටුයිද කියනවා නම් ධර්මයේ සඳහන් වෙනවා නතහපන වස්සේන තිත්තිකාමේසු විද්‍යති. ඒකේ කහවණු වැස්සක් වැස්සක් මිනිසුන්ගේ තෘෂ්ණාව කියන එක සපුරන්න බෑ. අපේ මනසට ඇති කියලා හිතෙන්නේ. ඇතිවීම කියන එක කහවණු වැස්සකට පස්සෙවත් අපේ හිතට එන එකක් නෙවෙයි. මට ඇති, මට හොඳට හම්බෙලා තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. කහවණු දාන්නේ නැති උනාට මෙහි තියෙන මුදල් වර්ගය දන්නවනේ. එතකොට ඒක ඔබ කන්වර්ට් කරගන්න ඕනේ රුපියල් වලට. එතකොට දැන් රුපියල් 5000 කොට වැස්සක් පටන් ගත්තොත් එහෙම අපි කියමුකෝ 8:00ට බෑ. 9:00 වෙනකන් හොයෝ ගාලවන්න. 9:00ට හරියටම 5000 කොට වැස්ස පායනවා. මොකක් හිතේ? හොඳයි යන්න පුළුවන් ගෙදර කියලා හිතේද නැත්නම් අපරාධෙට ඇව්වේ. තාඩින්ගක් වැස්ස නම් මොකද වෙන්නේ? අපි උඩ බලන් ඉඳි තායක කොලයක් හරි බැලන. ඒ කියන්නේ 5000 කොල වැස්සක් වැස්සත් අපිට ඇත්තටම කිව්වොතින් ඇතිවීමක් නැහැ. ඒක අපි කාගෙත් මනසේ හැටියේ. මේ තියෙන මුදල් වර්ග ගැන මට ඇත්තට නමවත් මම දන්නේ නැහැ. මට ඒක ගැන අත්දැකීමක් නැහැ. මෙහෙවත් එහෙම තමයි. වොන් වැස්සක් වැස්සත්. ඒතිතේ වොන් තව වොන් කියන. තව වොනි. ඇත්ති නෙමෙයි. වොන් enough කියලා හිතෙන්නේ නැහැ. not enough. මදි. ඒ අපේ මනස ඇතුලේ අපි කාගේ එක තියෙනවා. අපි කාගේ ඒකින්දනේ ඔබ කියයි ආඳුරනේ එපා වෙලා ඉන්නේ ආඳුරනේ. ඒ උනාට වීසා ඉවරුණා තව 5ක් හරි ඇද ගන්න try කරනවා නේ. එපා වෙලා ඉන්නේ ආඳුරනේ. යන එක යනවා. එහෙම කිව්වට මම දන්නවා යන්නේ නැහැ කියලා. මොකද හේතුව සාමාන්‍යයෙන් අපේ මනස එහෙම තෘප්තිමත් වෙන එකක් නෙවෙන්නේ. එහෙම තෘප්තිමත් වෙන්නේ නැහැ. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ මෙන්න මේ මනස ජය ගන්න කියලා. ඔබට සැනසීම සහ ඔබට ජයග්‍රහණය ඕනි නම් ඒ අතෘප්තිකර මනස තෘප්තිකර තත්ත්වයට පත් කරගන්න. ඔබට සැනසෙල්ල ඉන්න ඕන. ඔබට දැවෙන්නේ සහ තැවෙන්නේ නැතුව ඉන්න ඕනි නම් පිච්චෙන්නේ විඳවන්නේ නැතුව ඉන්න ඕනි නම් අසීමාන්තික ආසා සපුරන්න මෙහෙයවන මනස පුළුවන් උපරිමයට හදාගන්න. ඇඩම් ස්මිත් මහත්මයා ගැන ඔබ අහලා තියෙනවා ආර්ථික විද්‍යාවේ පියානේ. එතුමා කියපු එක තමයි සීමිත සම්පත් වලින් අසීමිත ආශා අවශ්‍යතා සපුරන්න. එතුමාගේ ආර්ථික දාර්ශනික නේ. ආර්ථික විද්‍යාවේ මූලික බලාපොරොත්තු වෙන්නේ.
ඒක ඔබ දන්නවා. හැබැයි බුද්ධ ආගම කියන්නේ නෑ ඒක කරන්න අමාරුයි. සීමිත සම්පත් වලින් අසීමිත ආසා සපුරන්න බෑ. කරන්න පුළුවන් එක දෙයයි. සීමිත සම්පත් වලට හරියන්න අසීමිත ආසා පාලනය කරගන්න. මනස හදා ගන්න එක ඇරෙන්න සම්පත් වැඩි කරන්න බෑ. ලෝකේ කොයි රටෙත් වේගයෙන් අත්‍යවශ්‍යම සම්පත් ඡය වෙමින් තියෙනවා. ඉවර වෙමින් තියෙනවා. ඒ නිසා අද ලෝකෙ මිනිස්සුන්ට තව සියවස් කිහිපයක් පවතින ඕනි නම් මිනිස්සුන්ට තියෙන එකම විකල්පේ හිත හදාගන්න එක විතරයි. හිත හදාගත්තොත්, හිත පාලනය කරගත්තොත් අපේ මනසට තෘප්තිමත් වීම ගැන අපි යම්කිසි ආකාරයකට පුහුණුවක් දුන්නොත් අනිවාර්යයෙන්ම අපිට සහ තව ලෝකේ තව ජෙනරේෂන් කීපයකට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අර එක වෙලාවක අර මේ තෙල් තියෙන රටවල් වල සමුළුවේදී මම බැලුවා මේ එක කතාවක් මේ කතාවල දෝහා කතාවල ෂේක් කියන එක. එයා කියනවා මගේ මුත්තා ඒ කියන්නේ තාත්තා ගියේ ඔටුවගේ පිටේ. එතකොට මගේ ඒ තාත්තා අන්තිම කාලේ තෙල් හොයාගත්තා. මගේ සියල්ල තෙල් හොයාගත්තා. ඊට පස්සේ මගේ තාත්තා හොඳ වාහනයක යන්න පටන් ගත්තා. දැන් මම දැන් යනවා හම එකේ. මම ඩෙසර්ට් එකේ යන්නේ ලොකුම වාහනේ. වටිනම වාහනේ. මගේ පුතත් සමහර විට යයි. මටත් වඩා හොඳ වාහනයක. හැබැයි මම දන්නවා මගේ මීමුණු පුරා ආයෙත් ඔට්ටු අපිට. ඒ කට්ටියන්ගේ තෙල් තියෙන රටවල් වල සමුළුවේදී කතාවල ෂේක්ගේ ප්‍රකාශන. ඒ කියන්නේ මොකද? සම්පත් සීමිතයි ඒවා ඉක්මනට ඉවර වෙනවා. ආසා අසීමිතයි ඒ නිසා පරිභෝජනේ වැඩි. තෘප්තිමත් කරන්න බෑ මොනවා ලැබුණා. කොච්චර හම්බුණත් මිනිස්සුන්ට ඇතිවීමක් නැහැ. දැන් මේකෙන් දේවල් නැති වෙනවා. මම ඔබට යෝජනා කරන්නේ ඉතා දුෂ්කර දෙයක්. මේක ලේසි නෑ. හැබැයි මේ බැරි එකක් නෙමෙයි. ලේසි නෑ කියනවා මිසක බැයි කියලා බුද්ධ ආගමේ මොනවත් කියන්නේ නෑ. දුෂ්කරයි. ඔබට පුද්ගලිකව ඔබේ අරමුණු සපුරා ගන්න ඕනි නම් මම ඔබට යෝජනා කරන්නේ ඔබට ලැබිච්ච දේ ගැන ඔබ සතුටු වෙන්න. ඒක ඔබේ මනස දැනගන්න. මට ලැබිච්ච දේ ගැන සතුටු වෙනවා කියන්නේ මම මගේ මනස දැනගන්න. එතකොට ඒකට තියෙන පළවෙනි බාධකය තෘෂ්ණාව විසින් අපිට ඇති කරනවා. ඊළඟට ඒක ඇතුලේ අපි කරන්න පටන් ගෙන තියෙන නරකම වැඩ තමයි අපේවයි අනිත් අයගේවයි සංසන්දනය. ඒකින්ද තමයි අපිට මේ අඩුව වැඩිපුරම පේන්නේ. අනිත් අයට තියෙන ඒවායි අපිට තියෙන ඒවා සංසන්දනය. මට මතකයි මම කැම්පස් එකට යන කාලේ හිටියේ මේ මරදානි ජයශේඛර ආරාමයේ කියන පන්සලේ කුප්පියවති පන්සල. මම එනවා ආනන්ද විද්‍යාලය ගාවට බස් එකට නැගිටිනවා. බොරැල්ලට යන 103 බස් එක. උදේ 7ට විතර ආවම 7:45 විතර එක බස් එකකටවත් ගන්න. හැම බස් එකේම කොන්දොස්තර මහත්තයා කියන සාදු ඊළඟේ කියන්නේ. මේක යන අමාරු සාදු ඊළඟ. ඒ අතරේ මේ මට බලන් ඉන්න බැරි වැඩකුත් වෙනවා. ඒ තමයි මටත් පස්සේ බස් හෝල්ට් එකට ආපු මගේ වයසේ කොල්ලෝ ඉතින් පළවෙනි බස් එකෙන් යනවා. ෆුට්බෝඩ් එකේ ඉඳලා යනවා. එතකොට මට හිතෙන එක තමයි ඒක බලනකොට මේ ඔක්කොම කර්ම සිවුරින්ද තමයි. මේක නැත්තම් මා දණියා නැහැටි. කියන ධර්මිටි කතා ඉන්නවද ෆෝල්ට් එකට ගානේ. අර CTB එකක් කියන කම්මි. ඒවට තමයි ඥාන්තම් ගන්න. හැබැයි පස්සේ මම තේරුම් ගත්තා එතන ඉඳන් බැලුවමනේ මට අඩුයි ඔල්ලොන්ට වැඩි. හැබැයි ඇත්ත මොකද? මම කොහොම හරි මොන જાතියෙන් හරි බස් එකට නැගගත්තා. මගේ වයසේ කිසි කොල්ලෙකුට සීට් එකක් දෙන්නේ නැහැ. මට හම්බ. ප්‍රශ්නේ තියෙන්නේ මට හම්බ වෙන එක තේන්නේ මං අනිත් අයට
වැඩි කියලා හිත අනිත් අයට ලැබෙන ඒවා දිහා බලන්න ගත්තොත් මට හම්බෙලා තියෙන එක මට පේන්නේ නැහැ. මට ලැබිලා තියෙන දේ ගැන මට කිසිම සතුටක් ප්‍රීතියක් පිරුණු බවක් දැනෙන්නේ නැහැ. මොකද හේතුව මම බලන්නේ මගේ එක දිහානේ අනිත් එක්කෙනාට මොකක්ද. වාසනාවට මේක තේරුණා නේ. මේක වෙනස් තත්ත්වේ මටත් දේවල් තියෙනවා කියලා. නැත්නම් මාත් එක්ක යුනිවර්සිටි ආව 45ක් 4යි සිවුර පිටින් එළියට ආවෙන. අනිත් ඔක්කොම ඩිස්රෝම් වෙලා ගියා යන්නේ. සිවුර අතහැරියා. එතකොට මම අද ඊටාම වාසනාවන්ත පැවිදි ජීවිතයක්, වාග්යවන්ත පැවිදි ජීවිතයක් ගෙවන්නේ. එදා තෘප්තිමත්යි. එදා සතුටු වුණාද? අනිත් ආන්දරුලා වගේම මාත් සිවුර අතරින් ඕනි තරම් තෘප්තිමත්යි. අද මට රටවල් වලින් ඉන්විටේෂන් දෙනවා, ආරාධනා කරනවා, එන්න කියන ඔක්කොම හරි. ඒත් මම කොළඹට එනකොට කිසිම කෙනෙක් මං අඳුරන්නේ නැහැ කොළඹ. පන්සල් පහක හිටියා. එක පන්සලකවත් අතරේ මාස දෙකක් තියාගත්තේ නැහැ. ඔක්කොගෙම කිව්වේ යන්න. වෙන තැනක් හොයන්න. යනවානේ. ඊට පස්සේ කුපියවත්තේ පන්සලට ආවන් ඒ හමුදුරුවෝ නම් කිව්වා උතුම් සායනහස අපු සායනහස මට කිව්වා ඔයාට කාමරයක් දෙන්න බෑ. හැබැයි අසුවල් හමුදුරුවෝ ඉන්න කාමරේ බංකුවක් තියෙනවා කැමති නම් ඉන්න පුළුවන්. ඔය කැමති තාක් කල් ඉන්න. මං හැබැයි ඒ වෙලාවේ කල්පනා කරා මොනවා වුණත් මට කොළඹින් පර්මනන්ට් බංකුවක් හම්බුණා ලොකු දෙයක්. කොළඹින් සෙල්ලමත් මම මාතර ඉඳලා වෙන්නේ. කොළඹින් බංකුවක්. ඒක සතුටින් බාරගත්තා 2006 වෙනකම් බංකුවේ හිටියා. මේ දියන්නේ බංකුවේ වැඩ කරන්නේ බංකුවේ. අර අනිසායනහන්සේ නැති වෙලාවට මම එයාගේ මේසෙට ගිහිල්ලා පාඩම් කරගන්නවා, වැඩ කරගන්නවා අල්ලගෙන හිටියානේ. අද මම එනෝනි තැනට ඇවිල්ලා බංකුව ගැන හිල්ලුවන නේද? මම මොකටද බංකුව කිව්වේ? ඇයි මම බංකුවකට වෙලා දුක් විඳින්නේ? අපි මෙහෙම අගුපිල් වල ඉන්න එහෙම හිතුවනම් අදමිට අද සිවුරු ඇරලා සිවුරේ ඉන්න වීරයක් එන්නේ නැහනේ. සිවුරේ ඉන්න උනන්දුවක් එන්නේ නැහනේ. ඒකයි මම ඔබට කියන්නේ මම නම් පුද්ගලිකව දන්න අපේ මේ හඳුනන කවුරුත් එහෙමයි කියන්නේ. මම නම් පුද්ගලිකව අද ලබලා තියෙන සියලුම සාර්ථකත්වය ඒ වෙලාවේ ලැබිච්ච දෙයින් සතුටු වෙන්න කැමති වෙච්ච එකේ සාර්ථක. ඒ වෙලාවේ ඒ වෙලාවල් වල ලැබිච්ච දේවල් තෘප්තිමත්ව බාර නොගත්ත නම් අංකොන් හෙව්ව නම් අද මට සාර්ථක හාමුදුරු කෙනෙක් වෙන්න බෑ. යන්නේ කියලා මම දැන් ලෝකේ රටවල් මේකත් එක 38 වෙනි රටනේ. ඉතින් තියෙනවා ඇමරිකාවේ මට මගේ දායකයෙක් අක්කර භාගිකුත් එක්ක ලොකු ගේකුත් පූජා කරලා තියෙනවා පන්සල අදාගන්න. ඒ ඔක්කොම ටික එන්නේ බංකුව සතුටින් ගත්තොත්. මම ඔබට යෝජනා කරනවා ඔබට මේ වෙලාවේ ලැබෙන දේ ගැන ඔබ තෘප්තිමත් වෙන්න. තෘප්තිමත් වුණොත් ඔබ කාර්යක්ෂම වෙන්නේ. ඔබ කාර්යක්ෂම වෙන්නේ. තෘප්තිමත් නැති කට්ටිය කවුරුක්වත් කාර්යක්ෂම වෙන්නේ නැහැ. හරි හරි. තෘප්තිමත් නැති කට්ටිය මම දන්න තරමට නම් කාර්යක්ෂම වෙන්නේ නැහැ. කාර්යක්ෂමකම කියන්නේ තෘප්තිමත්කමේ නිෂ්පාදනය. මිනිස්සු තෘප්තිමත් නම් Tamanට ලැබෙන දේ ගැන මිනිස්සු ඉතාම කාර්යක්ෂම වෙනවා. ඒ විතරකුත් නෙවෙයි වගකීම් සාධක වෙනවා. ඉස්සෙල්ලා සතුටු වෙන්න ඕනේ. මට ලැබිලා තියෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. එතකොට අපේ වේගය, අපේ කාර්යක්ෂමතාවය අනිවාර්යයෙන්ම නිර්මාණය වෙන්නට පටන් ගන්නවා. ඔබට ඒක ඇති කරගන්න නම් ඔබට ලැබිලා තියෙන අවස්ථාව ගැන ඔබ සතුටු වෙන්න ඕන. මම දන්නවා මෙතනට එදී ඔබ හිතන්න නැතුව ඇති මෙච්චර දුෂ්කර රස්තානේ. මහන්සි වෙන්න ඕනේ ඔක්කොම සමහර ඒවා බර වැඩ කරන්න තියෙන්නේ. නේ?
සමහර වෙලාවට ඔබගේ මනසට එකඟ නැති මහා පිළිකුල් දේවල් කරන්න වෙන්නේ නේ. රසාවේදී ටිකක් පිරිසිදුම ලස්සනම ඒවා නෙවෙයිනේ. ඒත් මම ඔබට යෝජනා කරනවා ඒ ඔබට ලැබිලා තියෙන යම ඔබේ පිනේ පවේ හැටියට. මම හිතන්නේ මට ලැබෙන හැම එකක්ම පින්පවුව. වෙන මොනවත් මේ සංසාරේ කරපුවා. හොඳ ඒවා කරලා තියෙනකොට හොඳ ඒවා එනවා. නේ? නරක ඒවා කරලා තියෙන කාලෙදී නරක ඒවා එනවා. දැන් ඔබට නරක ඒවා ඇවිල්ලා කියලා හිතන්න අමාරුයි. මොකද ඔබ ඉන්නේ කොරියාවේනේ. මේකට කියන්න පුළුවන් එක විදියකට මේ වගේ එකක්. දුකසේ සැප විඳීම කියලා. දුකසේ සැප විඳීම කියන්න පුළුවන් මේකේ අන්තිම නරක තත්ත්වයක් නෙවෙයි මේකේ දුක්ඛිතයි මහන්සි වෙන්න ඕනි නේ. ඒත් ඔබට හොඳ පඩියක් හම් වෙනවා. ඔබ ඒක ගැන සතුටු වෙනවා. අනිත් එක මේ කාලේ ඔබට ලැබෙන එක්ස්පීරියන්ස් එක කොච්චර වටිනවද? ලංකාවේ හිටියනම් ජීවිතේට මෙහෙම වැඩ කරන්න ඉගෙන ගන්න. මෙහෙම මහන්සි වෙන්න නියම පිරිමි කියලා දැන් තේරෙනවනේ නේ මෙහෙට ආවා. ලංකාවේ පිරිමි භාග වගේ නින්නේ. වැනි නේද? සතුටු වෙන්න ලොකු එක්ස්පීරියන්ස් එකක් මේක. මේක ඔබට ලැබිච්ච හොඳ අවස්ථාවක්. මිනිහෙක් දියුණු වෙන්න මහන්සි වෙන්න ඕනේ. ඔබ බලන්න ඔබ මෙහි අවුරුදු 5ක් හරි 10ක් හරි ගිහිල්ලා ඉන්දියට පස්සේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට වැඩ කරද්දී ඔබත් එක්ක හැරෙන්නවත් බැරි. ඔබ එච්චරට වේගවත්ව සහ කාර්යක්ෂමව වැඩ කරන කෙනෙක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. එහෙනම් ඔබට මේකේ ලැබෙන්නේ මේ සල්ලි ටික විතරක් නෙමෙයි. හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බෙනවා. අකණ්ඩව ඒ විදියට ඔබ කටයුතු කිරීම නිසා ඔබගේ ඇඟ දේවල් කරන්න හොඳටම පදන් වෙලා හැදිලා එනවා. එහෙනම් ඔබට සාර්ථක වෙන්න ලැබිච්ච ඔබට විශිෂ්ට කෙනෙක් වෙන්න ලැබිච්ච හොඳම අවස්ථාවක් විදිහට තමයි ගන්න ඕන. මේකේ කළු පැත්තවල් ඇති නේ. එපා වෙන මුකුත් සතුටු වෙන්න දේවල් නැති වෙලාවලු ඇති ඒක අමතක කරන්න. කාගේ ජීවිතවල එහෙම තමයි. මුදුරුලගෙත් එහෙමයි. ගිහියන්ගෙත් එහෙමයි. ඒකට ભેදයක් නැහැ. අපි කාගේ ජීවිතවල යන්නේ මේ දෙක එකටමයි. ඔය බුදුහාමුදුරුවෝ එකනේ කිව්වේ ලාභෝ අලාභෝ එකටනේ කියලා තියෙන්නේ. ලාභ එනකොට අලාභ වෙනවා, අලාභ තියෙනකොට ලාභ තියෙනවා. දෙකම එකට තියෙනවා. නැතුව ලාභ වෙනහකයි අලාභ වෙනහකයි නෑනේ. දෙකම එකයි. නේ. ලාභයක් හටගත්තේ යම් තැනකද එතනම අලාභෙත් හට ගන්නවා. අලාභයක් හටගත්තේ යම් තැනකද එතනම ලාභයක් හට ගන්නවා. සරලව ගමුකෝ උදාහරණකින් මෙහෙම ඔබට ඒක තේරුම් ගන්න. දැන් සාමාන්‍ය රුපියල් 25000ක විතර රස්සාවක් කරන මිනිස්සෙක් මගුල් ගෙදරක කියොත් ලියුම් කවරට 3000ක් දීලාවට ප්‍රශ්නයක් නැහැ නේ. මොකද එයා සාපේක්ෂව අඩු පඩියක් ගන්න. හැබැයි ලක්ෂ 3ක් විතර පඩියක් ගන්න එක්කෙනෙක් මගුල් ගෙදරක ගිහලා 3000ක් දාලා આવොත් මොනව වෙයිද? අනිවාර්යයෙන්ම ලියුම් කවරේ විවෘත කරපු ගමන් දෙමව්පියොත් මතක් කරයි මගුල් ගෙදරින් ඉන්නේ. එහේ ඉන්කම් එක දන්නවනේ. එතකොට ඒ වගේ ඉන්කම් එකක් තියෙන කෙනෙකුට 3000ක් දීලා ඉන්න බෑ. එතෙන්දී එයාට ලොකු ගාණක් දෙන්න වෙනවා. එයාට අලාභයි. හැබැයි එයාගේ ඉන්කම් එකේදී නේද? ලක්ෂ 2-3ක් පඩි ගන්නකොට ලාභයි. හැබැයි එයාට දෙන්න වෙන තැන්වලදී එයාට වැඩිපුර දෙන්න වෙනවා. දැන් 25000 පඩිය ගන්න වෙලාවෙදී අරයට සාපේක්ෂව අලාභයි. නෑ. හැබැයි ඒ කෑම ප්ලේට් එකම කාලා 2000ක් දීලා ඉන්න පුළුවන්. එතෙන්දී ලාභයි නේ. මට ඒක අපිට කියන්න සරලව ලාභය තුලේ අලාභ තියෙනවා. අලාභය තුලේ ලාභ තියෙනවා. කිසිම එකක ලාභ විතරකුත් නැහැ. කිසිම එකක අලාභ විතරකුත් නැහැ. ඒකයි සාමාන්‍ය විවහාර කියන්නේ හැම කළු වලාකුළකම රිදි රේඛාවක් තියෙනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ රිදි රේඛාවට අර්ථයක් හම්බෙලා තියෙන්නේ කළු වලාකුළ හින්දාමයි. නේද? ඒ වලාකුළුත් කැපිලා පේන්නේ රිදි රේඛාව හින්දාමයි. ඒ කියන්නේ ලාභ අලාභ මත යැපෙනවා, අලාභ ලාභ මත යැපෙනවා. එහෙනම් ඔබට මේ ලැබිලා තියෙන දේවල් ඇතුලේ හොඳ නරක ඔක්කොම තියෙයි. ඒත් මම ඔබට කියන්නේ සතුටු වෙන්න. සිද්ධිය නරක වුණත්
එක්ස්පීරියන්ස් එක බොහොම වටින එකක්. ඔබට මුණ දෙන්න වෙන සිදුවීම ඊටාම නරක වෙන්න පුළුවන්. ඒත් ලැබෙන අත්දැකීම වටින එකක්. තාම වටින එකක්. ඒකෙන් ඔබගේ ඥානය වැඩි වෙනවා. ඒකෙන් ඔබගේ බුද්ධිය වැඩි වෙනවා. ඒ හින්දා ලද දෙයි සතුටු වෙන්න. ලද දෙයි අපිට පොඩි වැරද්දක් කරලා තියෙන පොඩි කාලේ. ඒ තමයි අපිට පොඩි කාලේ ඉඳලා කියලා දීලා තියෙන්නේ. ලැබෙන එකෙන් සතුටු වෙන්න කියන එකට වඩා ඊළඟ එක ලැබෙනකම් මේකෙන් සතුටු වෙන්න. අපිට පොඩි කාලේ සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ මටත් එහෙම තමයි කියන්නේ. අපි පොඩි කාලේ අඬනවා අපේ ගෙවල් වල මාතර පැත්තේ හරියට කියනනේ කොස් තියෙනවා. කොස් තියෙනවා. ඉතින් කොස් කාලේට කොස්ම තමයි අපේ ගෙවල්. එතකොට අපි අඬනවා කණ්ඩ බෑ කොසුයි හොදි කියලා. එතෙන්දී අපේ අම්මා කියනවා මේ සිකුරාදට අපේ ගමේ පොළ තියෙන සිකුරාදට පොළට මාළු ගෙනාවම මේ මාළුයි බතුයි උයලා දෙන්නම් දැන්ට කාපල්ලකෝ කියලා නේ. එතකොට ඔන්න අපි කන. එතකොට අපේ අම්මා කියනවා මට මතකයි මොනවා වුණත් උඹලා අද දෙයින් සතුටු වෙන එක ගැන මට සතුටුයි. ඇත්තටම එතන වෙන්නේ අද දෙයින් සතුටු වෙනවා නෙමෙයි. එතන උනේ මාළුයි බතුයි ඔළුයි තියන් කොසුයි පරිප්පෝදි කණික. තේරුණා ඊළඟ සිකුරාදට මාළු ආවේ නැත්තම් අම්මයි බලන්න. ඒ කියන්නේ අපි හැමදාම පුරුදු වෙලා තියෙන්නේ පොඩි කාලේ ඉඳලා ලැබෙන එක තෘප්තිමත් බාර ගන්න නෙමෙයි. අපිට පොඩි කාලේ ඉඳලා ඔළුවට දාලා තියෙන්නේ ඊළඟ එක හම්බ වෙනකම් මේක ගන්න. ඒකයි අපිට කිසි දෙයකින් තෘප්තිමත් වෙන්න බැරි වෙලා තියෙන්නේ. මොකද අපිට හැමතිස්සෙම දීලා තියෙන්නේ ඊළඟ එක ගැන හීනයක් බලාපොරොත්තුවක්. ඒකින්දනේ තැනකට රස්සාවකට ගොඩක් ගියපු මිනිස්සුන්ට එක අවුරුද්දක් එතන ඉන්න හිත හදාගන්න බෑ. මේකට වඩා පඩියක් හම්බෙන්නේ එකක් නැද්ද? එළියට පැන්නොත් ගාන වැඩි වෙන්නේ එකක් නැද්ද? අන්තිමට මේ මනුස්සයාගේ ජීවිතේම අලුත් ඒවා හොය යනවා මිසක ලැබිච්ච එකේ මිනිහ තෘප්තිමත් වෙලා නැහැ. මැරෙන්නකන් නැහැ. මං කියන්නේ ඕම ගිහිල්ලා කසාද වලටත් ඕක ඇඩ්ඩුනොත් කොහොමද ජීවිතේ? නිකන් හිතන්නකෝ. එහෙම වෙච්ච උනුත් ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා මෙහෙත් ඇතිමයි. දන්නේ හරියට කියන්නේ. ඇවිල්ලා දවස් දෙකයි. මම මේ කියන්නේ ඔබට ඕක මනසට හුරු කරන්න එපා. ඊළඟ එක හම්බෙනකම් මේක ගන්න ඕනි කියන්නේ. හුරු කරන්න එපා මනසට. මේක ලැබිච්ච එක ලොකු දෙයක් කියලා හිතන්න. එතකොට අපි ඒක එක්ක ජීවත් වෙනවා. ඒ දෙයට එක්ක අපේ ජීවිතේ යම්කිසි ඥානයක් ලබනවා. ඒ දෙයට එක්ක අපේ මනස යම්කිසි ආකාරයකට පුහුණුවකට ගෙනියනවා. එහෙම නැතිව අපි පටන් ගත්තොත් හැමතිස්සෙම මගේ මනස මේක ගන්නවා ඊළඟ එක හම්බ වෙනකම්. එතකොට එහෙම කීප එකට පුරුදු වෙනවා. කෑම වලට, ඇඳුම් වලට, වාහනේට එහෙම පුරුදු වෙලා අන්තිමට වෙන දේ තමයි අපේ ජීවිතේ හැම දෙයකටම මේක ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. ඔය සාමාන්‍යයෙන් අපේ සබ්කොන්ෂස් එක තියෙන අපේ උපවිඤ්ඤාණය. ඕකෙන් තමයි අපි මෙහෙවන්නේ. එතකොට අපේ ජීවිතේ වෙන්න පුළුවන් නරකම එක දේ තමයි අපිට එහෙම මාරු කරන්න බැරි දේවල් ගැන අපි අර විදියටම හිතන්න පටන් ගන්නවා. ඒකයි ගොඩක් අය සිල් බිඳලා. මොකද ඒගොල්ලන්ට ලැබෙන එකෙන් යැපෙන්න සහ ලැබිච්ච එක ඇතුලේ තෘප්තිමත් වෙලා තමන්ගේ සීලයන් රකින්න පදනමක් නැහැ. චූටි කාලේ ඉඳලා පෙළඹවිච්ච වැරදි තැනක් තියෙනවා. එන්න ඔබ ගොඩක් ඒක ගැන තේරුම් ගන්න උත්සාහ කරා. ලද දෙයින් සතුටු වීම කියන්නේ ඊළඟ එක හම්බ වෙනකම් කල්මැරීම නොවන බව. ලද දෙයින් සතුටු වීම කියන්නේ ලද දෙයින් සතුටු වීමට. ඒකේ හිත හදා ගන්න නම් එකම දේ තමයි මම තේරුම් ගන්න අපිට යමක් ලැබෙන්නේ කර්ම විපාකයක් විදියටයි කියන එක තේරුම් ගන්න. එතනින් විතරමයි අපිට අපේ මනස සුවපත් කරගන්න පුළුවන්. මොකද ලද දෙයින් සතුටු මිනිස්සු ඊළඟට ඒගොල්ලෝගේ නිර්මාණය වෙන වටිනම ක්වොලිටි එක තමයි මේ ඊර්ෂ්‍යාව කියන එක හදාගන්න. තෘප්තිමත් මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ.
අතෘප්තිමත් මිනිස්සුන්ගේ ස්වභාවය තමයි හැමතිස්සෙම තමන්ට තමන් ගැන තියෙන අතෘප්තියේ ගින්න අර සාර්ථක අයට එරෙහිව යොදවනවා. ඊර්ෂ්‍යාව කියන්නේ ඇත්තටම කිව්වොත් අනුන්ගේ එක ගැන අසතුට තමයි. හැබැයි ඒක වෙන්නේ තමන්ට ලැබිච්ච ජීවිතය ගැන අතෘප්තියෙන් ඉන්න මිනිස්සුන්ගේ විතරයි. මොකද තමන් අසාර්ථකයි, තමන් වැඩකට නැති මිනිස්සෙක් කියලා නිතර හිතන්න එයා ගැන අතෘප්තිමත් වෙනවා. එයා ගැන අතෘප්තිමත් වෙනවා කියන්නේ එයා ගැන අසතුටු වෙනවා කියන්නේ එයා ඒ අසතුටේ ගින්න අනිත් අයට විරුද්ධව ප්‍රක්ෂේපණය කරනවා. අනිත් අයගේ සතුටට, අනිත් අයගේ ජයග්‍රහණයට එරෙහිව යොදවනවා. එහෙනම් ඔබට අනිත් අයට ඊර්ෂ්‍යා කරන එක හරි, අනිත් අය ගැන, අනිත් අයගේ සාර්ථකත්වය ගැන ඊර්ෂ්‍යා හිතෙන එක හරි නවත්තන්න නම් ඔබ ලද දෙයින් සතුටු වෙන්න ඕන. කාර්යක්ෂම වෙන්න, සිල්වත් වෙන්න විතරක් නෙමෙයි, සාර්ථක කෙනෙක් දැක්කම hina වෙලා ඒකට සුබ පතන්න. ඒ සාර්ථකත්වය ගැන ඔබ තෘප්තිමත් වෙන්න නම් ඔබට ලැබිච්ච ඒව ගැන තෘප්තිමත් වෙලා ඉන්න ඕන. ඒක ඉගෙන ගන්න. මට චූටි කාලේ මතකයි මම හාඳුරුලට කොච්චර ඊර්ෂ්‍යා කළා තියෙනවද. පොඩි කාලේ පිරිවෙන් යති ඊර්ෂ්‍යා කරනවා මට වඩා ලකුණු ගන්න අයට. ඊර්ෂ්‍යා කළා. හැබැයි මට මේ ධර්මකාරණා ටික තේරෙන්න ඒ ඊර්ෂ්‍යාව කියන්නේ මං විසින් මට කරගන්න විනාශයක් විතරයි කියන එක පැහැදිලි වෙලා නේ. දැන් කාට හරි ආන්දරු කෙනෙකුට දෙයක් තියනවා දැක්කට ඊර්ෂ්‍යා හිතෙන්නේ නැහැ. මොකද මට තියෙන දේවල් ගැන සතුටින් ඉන්නවා. මට තියෙන දේවල් ගැන සතුටු නැති කාලෙදී කිසිම ආන්දරු කෙනෙකුට ලැබිච්ච අඩුම ලකුණු 20ක් මට වැඩි එක ගැනවත් සතුටු වෙලා නැහැ. ඒක ගැන ඊර්ෂ්‍යා හිතුණා ඉතින් දන්නවනේ කරන්නේවා නේද? කාටද එනේක කියනවා. ඕනි එකක් එයා ගැන කියලා අපි එයාගේ ගෞරවය නැති කරන්න බලනවා. ඊර්ෂ්‍යාවෙන් මිනිස්සු හැසිරෙන්නේ හරිම ක්‍රූර විදියට. නරක වෙදින මට මතකයි මට වැඩි දක්ෂ හඳුරු හිටියා ගණන් පුළුවන් අය නේ ගණිතේ. ඉතින් හැමදාම මගේ ගණන් සබ්ජෙක්ට් එකට බොහොම අඩුයි ලකුණු. අපේ අම්මා මේ විභාග ප්‍රතිඵල අහනවනේ කෝල් කරලා පිරිවෙන්නට මගේ ආනකොට ඉතින් මම කියනවා මේකට මේක කියලා. ඊට පස්සේ අම්මා එතනින් නවත්තන්නේ නැතුව අහනවා 80 ලඳුරුන්ට කීයද කියලා තහනවා. එතකොට ඉතින් මං එයාගේ ලයිස්තුව කියාගෙන යාට මට වඩා වැඩිනේ ගණන් වලට 70යි මට 25යි. අන්න ඒ වගේ ලොකු ગેප් එකක්. ඉතින් අම්මා ඒ පොඩි හඳුරුන්ට පුළුවන් නම් ඔබ වහන්සේට මොකද බැරි? එතකොට මම ඉතින් කට්ටට එනවා කියනවානේ. මම ඌට අදිනවද කොහෙද සර්? මං මේවා කියලා තියෙනවා. ඊවර මං ගැන තියෙන අසතුට නේ මං අසාර්ථක මිනිසෙක් කියලා මං ගැන තියෙන තරහ මං අනිත් එක්කෙනාගේ සාර්ථකත්වයට විරුද්ධව අභූත විදියට යොදවනවානේ. අර සර් ඇදලා නෑ. ඒ පොඩි හරෝ දක්ෂයි. හැබැයි ඒක මගේ හිත පිළිගන්නේ ඒ මොකද මට ලැබිච්ච දේ ගැන තෘප්තිමත් නෑ. මං හැමතිස්සෙම හිතින්න අරයක් සාර්ථක වෙච්ච ඉන්න තමයි මං මෙහෙම වෙලා තියෙන්නේ. ඒ ගොඩක් දුප්පත් මිනිස්සුන්ට වෙලා තියෙන ප්‍රශ්නේ ඒකනේ. දුප්පත් මිනිස්සු හිතනවා අරගොල්ලෝ පොහොසත් වෙලා තියෙන්නේ අපි දුප්පත් වෙච්ච ඉන්න. අපි දුප්පත් කරගෙන තමයි ඒගොල්ලෝ උඩට ගිහින් තියෙන්නේ. ඉතින් හැමදාම පොහොසත් එකට ඊර්ෂ්‍යා කර ඉන්නවා මිසක් මිනිහා තමන්ගේ වැඩක් කරගන්නේ නැහැ. මතක තියාගන්න ඔබවත් මමවත් දේවල් වල අඩු වෙලා තියෙන කාට හරි වැඩි වෙච්ච හින්දා නෙමෙයි. ඒක මනස්ගතයක්. කෙනෙක් කියන්න පුළුවන් නෑ මේ අර්ථ ක්‍රමයේ අවුලක් මේකේ සාධාරණත්වයක් නෑ බෙදී ගියපු හැටි කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මම ඇයි නවලෝක මුදලාලිගේ ගෙදර උපදින්නේ නැතුවනේ මාවරලේ තේදලු කඩන අම්මා කෙනෙක්ගේ කුසේ ඉපදුනේ. හරි අපේ අම්මා තේවත්තේ කම්කරු කාන්තාවක් උනේ සහ නවලෝක මුදලාලි කෝටිපතියෙක් උනේ දේශපාලන අවුලක් කියමුකෝ. ආර්ථික ක්‍රමයේ අවුලක් කියමුකෝ. අසාධාරණ බෙදී යෑම කියන.
ප්‍රශ්නේ තියෙන්නේ මං ඇයි ජයන්ත ධර්මදාස මහත්තයා නෝනේ. මම කියලා නවලෝක මුදලාලිගේ ගාව උපදින්නේ නැතුව අර මාවරලේ ගමේ ඉපදුනේ. කම්මං සත්‍ය විභජති කරපු කර්ම අපි බෙදනවා. කොහමද? යදිදං ඊනප්පණිතතය. උසස් ලෙස සාපේක්ෂව පහත් ලෙස අඩු ලෙස වැඩි ලෙස හීන පණිත. එහින්දා ඔබට ලැබෙන සියලු දේවල් දිහා තේරුම් ගන්න. ඒ මම කරන ක්‍රියාවල ප්‍රතිඵල. මම කරන විදියේ ප්‍රතිඵල. මම කරපු විදියේ ප්‍රතිඵල. මතක තියාගන්න ඔක්කොම සංසාරික කර්මම නෙවෙයිනේ. පොඩි කාලේ කරපු කර්මත් නේ. තරුණ කාලේ කරපු කර්මත් මේ ඔක්කොම අපිට එනවානේ ප්‍රතිඵල විදිය. අපි කරපු ක්‍රියාවල ප්‍රතිඵල තමයි අපිට මේමින් තියෙන්නේ. පොඩි කාලේ අපි හොඳටම ඉගෙන ගත්තා නම් අපි කරන රස්සාවල ස්වභාවය වෙනස් වෙනවා. අපි අඩුවෙන් ඉගෙන ගත්තොත් අපේ රස්සාවේ ස්වභාවයත් වෙනස් වෙනවා. ඉතින් අපි කරපු කර්මයක් නේ. අපි කරපු ක්‍රියාවක්. ඒක කාගේවත් ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් ඔබ තේරුම් ගන්න ඔබ කරපු දේවල් අනුව තමයි ඔබ වපුරපු බීජ අනුව තමයි සංසාරේ වපුරපුවයි මේ ලෝකේ වපුරපුවයි. ඒ අනුව තමයි ඵලදාව නෙලන්නේ. එහෙනම් ඔබටත් මටත් ලැබෙන දේවල් දිහා සතුටින් බලනවා මිසක අනුන්ට ලැබෙන දේවල් එක සසඳන්න එපා. අනුන්ට දේවල් වැඩි වෙලා තියෙන වැඩි අය ගොඩක් අය ඉන්නවා. ඒ වැඩි වෙලා තියෙන ඒගොල්ලෝගේ කර්ම ශක්තිය. ඒගොල්ලෝගේ පුණ්‍ය ශක්තිය. අපි කල්පනා කරන ඕනි එකම දේ තමයි මට ලැබිලා තියෙන්නේ මගේ පිනේ ප්‍රමාණයට. මගේ පිනේ ශක්තිය හැටියට. ඒ යුගවල අපි දීප්තිමත් වෙනවා අඳුරු වෙනවා. මතක තියාගන්න ලාභ එක දිගටවත් අලාභ එක දිගටවත් එන්නේ නැහැ නේ. අලාභ ඇතුළෙන්ම ලාභ එනවා, ලාභ ඇතුළෙන්ම අලාභ එනවා. කීර්තිය නේ. කීර්තිය ඇතුළෙන් අපකීර්තිය. අපකීර්තිය ඇතුළෙන්මයි කීර්තිය එන්නේ. නින්දාව පටන් ගන්න තැනම ප්‍රශංසා පටන් ගන්නවා. ප්‍රශංසා තියෙන තැනම නින්දා තියෙනවා. මේ කිසි එකක් වෙන වෙන්නේ නැහැ. සැප ඇතුළෙම දුක තියෙනවා නේ. දුක ඇතුළෙම සැප තියෙනවා. මේ ඔක්කොම එකට යන්නේ. එහෙනම් අපි මේ ධර්මතා අටට අපේ මේ රට ඇතුළේ ඔබ මුණ දෙනවා. මම ලංකාවේදී අපේ සායනහන්සලා මේ රට ඇතුළේ අපි කවුරුත් මේ ටිකට මුණ දෙනවා. හැම එකක් ගැනම හිතන්න ඕන එක දෙයයි all is well නේ. ඒක හිතනවා නම් ඔබ තෘප්තිමත් මිනිසෙක් වෙයි. ඔබ තෘප්තිමත් කියන ඔබ සිල්වත් වෙනවා. මම හමුදුරුකම ගැන තෘප්තිමත් නැත්තම් මම මේකට අදාළ ප්‍රතිපත්ති රකින්නේ නැහැ. මම තෘප්තිමත් නැත්තම් බන කියන ගැන මම සතුටින් බන කියන්නේ නැහැ. බන කීමට අදාළ කාර්යක්ෂමකම නැති වෙනවා. වගකීම් සාගත බව නැති ඔය එනවානේ. වගකීම කියන එක ගැනෙන්නේ සතුටින් ඉන්නකොට. එනිසා ඔබගේ ජීවිතේ ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙන්න තව ගොඩාක් ක්වොලිටිස් ඔබ හැදේ. දෙක තමයි මේ ඉන්නකම් සුභරෝච මේ ඉන්නකම් විතර නෙවෙයි ලංකාවට ගියාට පස්සේ පහසුවෙන් ජීවත් කරන්න පුළුවන් ජීවිතයක් විතර තෝරගන්න. මොකද ඔබ මෙහෙදි තෝරගන්න ජීවිතය ඔබට නඩත්තු කරන්න බැරි තරම් එකක් වුණොත් ඔබ හම්බ කරන නේද? ඔබ හම්බ කරන හැම එකක්ම මෙහෙටම දීලා යන්නේ. හැමතිස්සෙම තෝරගන්න තියාගන්න පුළුවන් මට්ටමට එකක්. තියාගන්න කියන්නේ සදාකාලිකව තියාගන්න නෙවෙයි. අඩුම නඩත්තු කරගෙන යන්න පුළුවන්. නැත්නම් මෙහෙ ඇවිල්ලා මාස කිහිපයක් යනකොට මෙහෙදි තෝරගන්න කණ්ඩායම් නේ. මෙහෙදි තෝරගන්න පුද්ගලයෝ, මෙහෙදි ලං කරගන්න රංචු, මෙහෙදි ගන්න බාණ්ඩ මේවා ඔබටවත් නඩත්තු කරගන්න බැරි මට්ටමේ එකක් වුණොත් ඔබට වෙන්නේ මොකද්ද? නේද? ඔබ මෙහෙට ආපු අරමුණු ලංකාවේදී හීන දැකලා ආපුවා තියෙනවනේ නේ. මම මේ අවුරුදු 4-5 ඉඳලා මෙහෙම කරගන්නවා. ඒ හීන ඔක්කොම ඉවර වෙනවා. ගොඩාක් අයට වෙන්නේ තමන්ගේ අරමුණ අමතක වෙලා ගිහිල්ලා තමන් තෝරා ගන්නා ජීවිතේ තමන්ට හිතා ගන්න බැරුව යනවා ආවට පස්සේ.
ආවට පස්සෙම නෙමෙයි ඇවිල්ලා මාස 5කට විතර පස්සේ. එතකොට තමයි අපි ටිකක් ව්‍යාකූල වෙලා අපි ඇඩික්ට් වෙන්න පටන් ගන්න වෙන දේවල් ටිකට. හැමතිස්සෙම ඔබේ මූලික අරමුණේ ඉන්නේ. එතකොට ඔබ ලං කරගන්න දේවල් ඔබේ අරමුණට හානියක් නොවන මට්ටමින් පෝෂණය කරන්න පුළුවන් ඒවා විතරක් වෙයි. මොකද ලද දේ සතුටු වෙන අය සුබරතාවය ඇති කරගන්න ඕන. මොකද ලද දේ සතුටු වෙන එක්කෙනෙක් තුල වැඩෙන ඊළඟ ගුණයම ඒකම තමයි. එයාව පෝෂණය කරන්න නඩත්තු කරන්න පහසුයි. ලද දේ සතුටු වෙන්නේ නැති මිනිස්සෙක් පෝෂණය කරන්න කමාදයි. කසාදෙදී වුණත් එහෙම තමයි බලන්නේ. බලන්න මෙයා නඩත්තු කරන්නේ. නේද? මේ වගේ තැනැත්තෙක් තැනැත්තියක් එක්ක මට පිරිමහගෙන යන්න පුළුවන්ද? අංකිකට බලන්න. මොකද දැන් ලංකාවේ ඉන්න ගෑනු ළමයාට පවා ඔළුවට එන්නේ කොරියාවේ ඉන්න ලක්ෂපතියෙක්. ඒ නිසා හැමතිස්සෙම තෝරලා දෙන්න මේ ආර්ථික ක්‍රමයේ තියෙන්නේ අවුරුදු කීයටද? මොකද අපි කලබල වුණොත් අනාගතයට මුකුත් ඉතුරු කරන එකක් නැහැ නේ. අපි අනාගතය ගැන හිතන්නේ නැතුව මෙහෙදි වැඩ කරන්න ගත්තොත් ගොඩක් ලංකාවේ ඉන්න නෑයන්ට අමතක වෙන ඔබ අවුරුදු කීපයක රස්සාවකටයි ඇවිල්ලා තියෙන කියලා. ඔබේ සම්බන්ධකම් තියෙන අයට ඒගොල්ලෝ හැමතිස්සෙම ඔබට බිල් දාන්න හිතයි. ඔබ හරියටම දැනගෙන ඉන්න. ඔබ තෝරගන්න දේවල් ඔබගේ ජීවිතයට සමීප කරගන්න දේවල් හැමතිස්සෙම ඉතාම පරිස්සමින් තෝරන්න. මොකද Tamanට නඩත්තු කරන්න බැරි ඒවා තෝරගත්තොත් එයාගේ ජීවිතේ විනාශයි. පැවිද්ද වෙච්ච අපිට නඩත්තු කරන්න පුළුවන් ජීවිතයක් විතරයි අපි තෝරගන්න ඕනේ. මොකද අපි යටෙන්නම ගිහියන්ගේ නැහැ. අපිට විශේෂයි ඒක. පැවිද්ද වෙච්ච අපිට නඩත්තු කරගන්න බැරි ජීවිතයක් තෝරගන්නවා කියන්නේ අපි ලොකු අමාරුවක වැටෙනවා. මිනිසුන්ගෙන් ඉල්ලන්න වෙනවා. මිනිසුන්ට අය දින්න වෙනවා. ප්‍රශ්න නැහැ. එතකොට මිනිසුන්ට අපි එපා වෙන්නේ පටන් ගන්නවා. ඒක ලේසි නෑ. අපි හැම තිස්සෙම පරිස්සම් වෙන්න ඕනේ. පැවිද්ද වෙච්ච ගිහියෝ වෙච්ච අපිට තෝරගන්න දේවල් needs සහ wants අඳුනගන්න. අපිට පැටලිච්ච එකනේ needs නැතුව බෑ. ඒත් wants කියන්නේ ඒක ඕනීම එකක් නෙවෙයි, ඒක ආසයකනේ. ආසාව මොකද්ද? අවශ්‍යතාවය මොකද්ද? ගොඩක් අයගේ ධනය නාස්ති වෙලා ගිහිල්ලා ඒගොල්ලෝ අප්‍රසන්න වෙන තත්ත්වයටපත් වෙන්නේ. කාරණේ තමයි ඒගොල්ලෝ සපුරන්නේ යන්නේ අවශ්‍යතාව ටික නෙවෙයි. ආසා සපුරන්න යනවා. ඒ දෙක වෙන් කරගන්න මම පොඩි උදාහරණයක් කියන්න කැමතියි. වතුර needs නේද? වත් කෑවම වතුර needs. අර ලංකාවේ කියනවා වගේ කවුරු හරි කිව්වොත් EGB නැතුව කෑම එපා. අනේ ඒව තමයි wants. එන්නේ කාකාට මිනිහෙකුට EGB නැතුව කන්න බෑ කියනවා නම් ඒක මනස්ගතයනේ. ඒක තමයි wants. ඒවට තමයි මිනිස්සුන්ගේ සල්ලි වැඩිපුර නාස්ති වෙන්නේ. ඒ වගේ ජීවිත තෝරගන්න පුළුවන්. අපි උපංගේ සල්ලිකාරයෝ නේ. අපිට උතුරන්න සල්ලි නම් අපිට එහෙම පුළුවන් නේ. කෑමට නම් ඕනිකා, බීමට නම් කොකාකෝලා. ඒ වගේ ඒවා කියන්න පුළුවන් වෙන්නේ එහෙම අපිට අසීමාන්තික ධනයක් තියෙනවා නේ. අර පැරණි හිටපු මහදන්න සිටුවරු හිටියනේ පූර්ණ මෙන්දක නේ. ඒ වගේ අයට කියන්නේ අමිත භෝගී සිටුවරු. ඒගොල්ලෝ එක කහවණු මල්ලක් අරගෙන පඩි ගෙවන්න ගත්තොත් දැසිදස්සු 80000කට ගෙවුවත් ඉවර වෙන්නේ නෑලු. එච්චරට යාලට තියෙන ඒගොල්ලොට ඒක කියන්නේ අමිත භෝගී කියලා. මම ඔබට කියන්නේ අපි කවුරුත් අමිත භෝගී අය නෙමෙයි. අපි හැමතිස්සෙම බලන්න ඕන needs සහ wants. ආශා මොනවද? අවශ්‍යතාව මොනවද? හරියටම කැල්කියුලේට් කරනවා. ගෙදරට හරි රටේ අනිත් සම්බන්ධකම් වලට හරි මුදල් යවත් ඉපවා හරියට එක කතා කරලා යවන්න. මෙහෙදිත් එන්නයි. මෙහෙදිත් අවශ්‍ය දෙයට මුදල් වෙන් කරන්න. අවශ්‍ය දෙයට මුදල් වෙන් කරන්නේ නැත්තම් කොහොමද හියෝනේ නේද? ඒක වැඩක් නැහැ.
හැබැයි අවශ්‍ය දෙයට needs වලට අපි දෙන්න ඕනි. ඒක කල යුතුයි. නොකන ඔබ ඉන්න නෙමෙයි මේ කියන්නේ නේ. සමාජයට වැඩක් නොකර ඉන්න නෙමෙයි මේ කියන්නේ. පන්සල හදන්න ඕනේ නේ. මේ පන්සල වටිනවා. මේ පන්සල හදන්න ඕනේ ලස්සනට. ඒක හරි. ඒ අපේ අවශ්‍යතා. හැබැයි අපි ආසාවට කරන දේවල් වල සීමාවල් අපි ටික ටික ලක්නු කරගන්න. එතකොට ඔබටත් මටත් හරි සතුටක් විඳින්න පුළුවන්. ආනන සුඛනේ. ණය නැතුව ඉන්නවා කියන සතුට. ඒ සතුට තියාගන්න ඕන. ඒ සතුට භුක්ති විඳින්න නම් අර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් ජීවිතයක්ම හැමතිස්සෙම හදන්න ඕනේ. ඒකෙදි ඉතින් තෝරගන්න රංචුව හරි වැදගත් නේ. කොයි කණ්ඩායමකද ඉන්නේ කියන එක වැදගත් නේ. දැන් ඔබ තෝරගෙන තියෙනවා අද සෙනසුරාදානේ, හෙට නිවාඩු, අද බණ අහන්න. දැන් සමහරව තෝරගෙන ඇති අද මේ කොරියාවේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත සිංහලයෝ හොඳයි යට නිදා ගන්නත් පුළුවන් කියලා අඩියක් ගහනවා. ඒ නැති වෙන්න බොනෝ ඇති අදනේ. ඒ වගේ රාංචුවකට ජීවිතේ යන්න පුරුදු වුණොත් ඉතින් මෙහි හිටියට වැඩක් නැහැ. ඔක්කොම ටික මෙහෙටම දීලා ඉඳිනේ. අපෝ යනකට මොනව අරයයිද? මොනව ඉතුරු වෙලා තියෙද? හැම තිස්සෙම කල්පනා කරන්න මම මේ ඇසුරු කරන පුද්ගලයොත් එක්ක මට පුළුවන් වෙයිද ලංකාවට යන්න කීයක් හරි ඉතුරු කරගෙන. මොකද මතක තියාගන්න ඔයත් මෙහෙන් රිටයර් වෙලා යනකොට ලංකාවේ ආය රස්සා නැත. නේ? ගිහිල්ලා එනම් බිස්නස් එකක් කරගන්න වෙයි. වෙන මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරගන්න වෙයි. ඒකට නම් ආය ආණ්ඩුවේ රස්සා නැහැ. ඒකට නම් මෙහෙන් යනකොට කැපිටල් එකක් ගෙනියන්න බෑ. ප්‍රාර්ථනා කරන්න බෑ. ඒකට නම් මෙහෙදි ගෙවන ජීවිතේ පහසුවෙන් පෝෂණය කරගෙන යන සරල ජීවිතයක් වෙන්න බෑ. මෙහි ජීවිතේම අති සංකීර්ණ වුණොත් මෙහෙදි ශෝභන පෙන්වන්න පටන් ගත්තොත් ගොඩක් ප්‍රශ්නවලට ඔබගේ ඊළඟ අවධිය හේතු වෙයි. මොකද බුදුහාඳුරෝ කිව්වා ඊටම වටිනා ගාථා ධර්මයක්. මතක වෙන අචරිත්වා බ්‍රහ්මචර්යය. සිල් රැකගෙන ඉන්න ඕනි කාලේ සිල් රැකගෙන හිටියේ නැතොත් අලද්දා යොබ්බනේ දනං තරුණ කාලේ සල්ලි හොඳට හම්බ කරගත්තේ නැතොත් ජින්න කොංචාව ජායම්ති කීන මච්චේව පල්ලලේ වයසට ගියාට පස්සේ හූල්ලන්න වෙන්නේ හරියට වේලිලා වතුර හිඳිලා ගියපු මටවලක් ගාවට වෙලා තිත්ත කඩේකත් අල්ල ගන්න බැරුව හූල්ලන නාකි කොකෙක් වගේ. අනුන්ට අතපාමින් අනුන්ට බැගෑපාත් වෙමින් කොච්චර විඳවන්න වෙයිද? ඒක හොඳට තේරුම් ගන්න. මේ සිටිසන් හම්බෙන එක නෑනේ නේද? ඒ නිසා මෙහෙන් යන්න වෙන බව ස්ථිරව දන්න ඕනේ නේ. වීසා ඉවර වෙලා හිටියත් අහු වුණොත් යන්න වෙයි. අහු වෙන වෙලාව කියන එක දන්නේ නැහැනේ. මේ කර්මය අනුවනේ ඒවා තීරණය වෙන්නේ. හිත හැම තිස්සෙම හිතන්න මම ලංකාවට යන්නේ කෙනෙක්. මම ගිහිල්ලා ජීවිතයක් ගෙවන්න ඕනේ. ඒකට මම මේ ගෙවන ජීවිත ක්‍රමේ පුළුවන් වෙයි. හැම තිස්සෙම සලසුන් සාගතව වැඩ කරා. හැම තිස්සෙම හිතන්න. ඊළඟ කාරණා අපකිච්චෝච. අපකිච්චෝච කියුවේ වැඩ අඩු එක්කෙනෙක් වෙන්න ඕනේ. වැඩ අඩු කිව්වේ රස්සාව නෙමෙයි. අමතර වැඩ. ඔබ වෘත්තිකයෙක් ඔබේ වෘත්තියට අදාළ වැඩ ටික කරන්න ඕනේ නේ. පැය 8යි නම් ඉතින් පැය 8. ඒකට වැඩ කරන්න ඕනේ. ඒක නයිට් එක නම් ඒක කරන්න ඕනේ. හැබැයි පුළුවන් තරම් අමතරව ඔබේ ආධ්‍යාත්මය විනාශ කරන ඔබේ ආර්ථිකය විනාශ කරන වැඩවලින් පුළුවන් තරම් මගහැරලා යන්න. මොකද එකක් තමයි ආධ්‍යාත්මික ගුණය වර්ධනය කරගන්න පුළුවන් විවේකයේ තියෙන. විවේකයේ තියෙන වෙන වැඩවලට අපි පට්ටල් වෙලා නැත්තම් වැරදි ක්‍රියාකාරකම් වලට අපි යොමු වෙලා නැත්තම් අනවශ්‍ය තරම් සම්බන්ධකම් නඩත්තු කරන්න යන්නේ නැත්තම් අපිට තියෙනවා විවේකේ බණක් අහන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ ඕනි තරම් දැන් ඔබට දේශනා තියෙනවා.
මේ රටේ හැම සිටි එකකම පන්සල් තියෙනවානේ. ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. නිකන් හඳුරලා නෙවෙයි මේ ඉන්නේ. ඔක්කොම දැනුගත් හඳුරලා නේ. දැන් ඔබ අහන් හිටියනේ ශාස්ත්‍රපති ශාස්ත්‍රවේදීනේ. අපේ විහාරාධිපති සාදාන්ත ආචාර්ය PhD එකක් තියෙනවා. ડોක්ටරේට් එකක් තියෙනවා. කොච්චර උගත් හඳුරලා. ඒ කියන්නේ ඔබ විවේකය තියෙනකොට ඒ වෙලාව උපරිම ඔබගේ ඥානය වැඩි කරගන්න පාවිච්චි කරන්න. බුද්ධිය දියුණු කරගන්න. හැබැයි ඔබගේ තියෙන බුද්ධියත් හීන කරන කටයුතු වලට පුළුවන් තරම් වෙලාව අඩු කරන්න. තියෙන ආධ්‍යාත්මික ගුණෙත් විනාශ කරලා දාන වැඩවලින් පුළුවන් තරම් අයින් වෙන්න ඕන. එවැනි පුද්ගලයන් සහ තැන් අසුරට යාමෙන් පුළුවන් තරම් වළකින්න ඕන. මම ඒක ඔබට බොහොම කාරුණිකව බොහොම මිත්‍රත්වයෙන් යෝජනා කරන්නේ. හරි පරිස්සම් නේද? මොකද මම දන්න තරමට අපේ අය යොදා ගන්නු ලබන වැඩවල තියෙන වරදකාරී ස්වභාවයන් නිසා ඒගොල්ලොන්ගේ සල්ලිත් නැති වෙලා සෞඛ්‍යත් පිරිහිලා ගිහිල්ලා නේද? ඒ නිසා පුළුවන් තරම් වැඩ අඩු කරගන්න බාහිර ඒවා. ඔබේ අරමුණට අදාළ නැතිව පුළුවන් තරම් අඩු කරගන්න. අපකිච්චෝච. අල්පකෘත්‍ය වෙන්න කිව්වේ බාහිර ඒවා. බහුකිච්චෝ මයම් බහුකරණියති මට ගොඩක් වැඩ කිය දුවන ගොඩක් අය ඉන්න ඒගොල්ලෝ කිසි වැඩක් හරියට කළා නැහැ. නේ? හැමතිස්සෙම ඉතින් ඉන්නේ නිකන් ගිනි පත්තු වෙලා හනුමා වගේ නේ. ගින්දර ඇවිදිලා වගේ තමයි ඉන්නේ. මොකුත් වැඩ නැහැ හැබැයි. මම ඔබට යෝජනා කරනවා ඔබට નિયમિત වැඩ ටික හරියටම කරන්න අමතර වැඩවල ඉතාම සීමා සහිතව ඒකෙත් needs මොනවද wants මොනවද මං කරන්න ඕනේ කියලා හරියටම දැනගෙන ඔබ යෙදෙන්න. එතකොට ඔබගේ ධනයත් ඉතුරු වෙයි, ජීවිතේත් ආරක්ෂා වෙයි, සෞඛ්‍යයත් ඉතුරු වෙයි, ඔබට හොඳ විවේකයක් ලැබෙනවා කියන්නේ බුද්ධිය ලැබෙනවා. විවේකය නැති අයගේ බුද්ධිය දියුණු වෙන්නේ නැහැ, ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. අන්තිම කාරණේ මොනවා වුණත් මේ ලැබපු මිනිස්සාත්ම සල්ලරුක බුද්ධි සැහැල්ලුවෙන්නේ. සැහැල්ලුව නේද? සැහැල්ලුව එන්නේ අර කාරණා තුනම තියෙන විතරයි. මොකද ලද දෙයින් සතුටු නම්, පහසුවෙන් ජීවිතේ පෝෂණය කරන්න පුළුවන් නම්, තුන් ලෝකෙම පටලගත්තු වැඩ නැත්තම් ඒ තුනෙන් යුක්ත එක්කෙනා සල්ලරුක බුද්ධි සැහැල්ලු ජීවිතයක්. සැහැල්ලු කියන්නේ වගකීමක් නැති කියන එක නෙමෙයි. ඔබගේ මනසේ මහා ලොකු බරක් කැමතිස්සෙම ඔළුවට එන්නේ අනවශ්‍ය තරම් ආසාවල් වල පැටලුණොත්, අනවශ්‍ය තරම් සිතුවිලි පස්සේ යන්න කියොත්, ඒ සැහැල්ලුව ඔබට අත්විඳින්න නම් ඔබගේ මනස අර කරුණු තුනෙන් පුහුණු කරන්න ඕන. සැහැල්ලු කායිකව මානසිකව සැහැල්ලු එක්කෙනා එයා ගොඩක් වේගවත්. සැහැල්ලු අයගේ වේගය වැඩිනේ. නිවනට යන වේගය වැඩි. බාරයි නම් වේගය අඩුයිනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කග්ගවිසාන සූත්‍රයේදී කියන්නේ නේද? කඟ වේලෙක් වගේ වේගය වැඩි භික්ෂුව. ඒ ඇයි? බර අඩු නිසානේ. කැට ගහගත්තු දේවල් අඩු නිසා. මම ඔබටත් යෝජනා කරනවා ඔබ අර කරුණු තුනෙන් සමන්විත වුණොත් ඔබේ ආධ්‍යාත්මික දියුණුව කරා යන වේගෙත් වැඩි වෙයි. ඒ වගේම අර කරුණු තුනෙන් සමන්විත වුණොත් භෞතික දියුණුව කරත් යන වේගෙ වැඩි වෙයි. සැහැල්ලුව ඕනි. දැන් අපිට බලන්නනේ අපි පොඩි කාලේ මීටර 100 දුවලා තියෙන ඉස්කෝලේනේ. අපිට දුවන්න පටන් ගත්ත වෙලේ ඉඳලා තියෙන ලොකුම බර මොකක්ද? අහවලා මම පරද්දයිදනේ. ඒකනේ අපි ස්ටාර්ට් කරපු වෙලේ ඉඳලා පස්ස බල දුවන. ඒ බර ආපු ගමන් අපේ වේගය අඩු වෙනවා. ලෝකේ හැම ඇත්ලටික් ක්‍රීඩකයෙක් දිහාම ඔබ බලන් ඉන්න ඒගොල්ලෝ වටපිට බලන්නේ. නේ? ඒගොල්ලෝ උපරිම රිලැක්ස් කරනවා ශරීරය. එතකොට ඒගොල්ලෝ පාවෙනවා කියන්නේ. එහෙනම් සැහැල්ලුව, මානසික සැහැල්ලුව අපේ ධර්මයේ තියෙන්නේ මනස සැහැල්ලු කරපු අය ඉර්ධියෙන් යනවා. ඒ නිකන් නෙමෙයි කියන්නේ. ඒ ප්‍රාතිහාර්ය පානේ සැහැල්ලුව ඇතුලේ.
අනිත්යට යන්න බැරි දුරවල් වලට යන්න පුළුවන් මනස ශක්තිමත් වෙනකොට සෑල්ලු වෙනකොට. ඒ නිසා ඔබ ඊටාම බුද්ධිමත්ව ඊටාම ප්‍රඥාවන්තව ඔබේ ජීවිතය සැහැල්ලු කරගන්න ඔබ උත්සාහ කරන්න. මිට මම අනුශාසනා දෙක කරන්නේ මම හිතනවා මම පැය කතා කරා කියලා ඔබට. කරුණු හතරක් අපි කතා කරේ සන්තෝෂ කෝච ලද දෙයින් සතුටුයි. ලද දෙයින්. දෙක සුබරෝච පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් ජීවිතයක් හදාගන්න. තුන්වෙනි එක අප්පකිච්චෝච අමතර වැඩ බාහිර වැඩ අපිට අපේ අරමුණට ගැළපෙන්නේ නැති වැඩ කපලා දාන්න. සල්ලවක වුත්ති සහැල්ලු ජීවිතයක් හම්බෙයි. මෙහි ගෙවන ජීවිතේ ඔබට අසහනයක් වෙන එකක් නෑ. ඔබ සහැල්ලුවෙන් මේ ඉන්න ටික ඉඳලා ප්‍රමාණවත් ධනයකුත් හම්බ කරගෙන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ රටට යයි. නේ? මව් රටට යයි. ඒක ඔබට කරන්න පුළුවන් එකක්. ඒ වගේම ඔබට තේරෙයි ඔබ මේ ගෙවපු කාලේ මානසිකව ලොකු සංවර්ධනයකුත් ලැබුණා කියලා. ඒ මොකද ඒ සහැල්ලුවෙන් ඉන්න කෙනාට ඒ අවබෝධය කරා යන්න අවස්ථාවක් හම්බ වෙනවා. හැමතිස්සෙම ඔළුව ගිනි අරන් ඉන්න මිනිස්සුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ ලෝකෙත් එක්කම තරහින්නේ. නේද? කාට හරි බැන බැන ඉන්නේ. කාට හරි සාප කර කර ඉන්නවා ස්ට්‍රෙස් වැඩි වුණාම ගිහිල්ලා බොනවා ඉන්නට. ඒ සිගරට් උර නාස්ති වෙනවා නේ. ස්ට්‍රෙස් වැඩි වුණාම එහෙමනේ සෑල්ලු නැති මිනිස්සු එහෙම. සෑල්ලු මිනිහා හරිම කන්ට්‍රෝල්. තමන්ට තමන් කන්ට්‍රෝල්. ඉතින් ඔබට ඒක කරන්න පුළුවන්. ඔබට ඒකට ශක්තිය තියෙනවා. ඔබට ඒකට පින තියෙනවා. මේ ලැබපු මිනිස් ආත්මය හරිය වටින එකක්. බුදුහාඳුරුවෝ දවසක් නියපිට පස් ටිකක් තියාගෙන නකසිකා සූත්‍රයේ දේශනා කරන වෙලාවේ උන්වහන්සේ නියපොත්තේ පස් ටිකක් තියාගෙන ආඳුරුලගෙන් අහනවා පින්වත් මහණෙනි මගේ නියපොත්ත උඩ තියෙන පස්ද වැඩි මහ පොළවේ තියෙන පස්ද? ආඳුරු කියනවා ස්වාමීනි නියපිට තියෙන කොච්චර පොඩ්ඩද? මහ පොළවේ මොන තරම් පස් තියනවද? බුදුහාඳුරු කියනවා පින්වත් මහණෙනි නුඹලා දැනගන්න ඕනේ මිනිස් ආත්මය වගේ සුගතියක උපදින මිනිස්සු සත්වය ප්‍රමාණය සමානයි නියපිට තියෙන පස්වලට. හැබැයි මැරෙන දෙවියන්ගේ, මැරෙන බ්‍රහ්මයින්ගේ, මැරෙන ප්‍රේතයින්ගේ, මැරෙන තිරිසන් සතුන්ගේ ආයෙත් දුගතියටම යන පිරිස සමානයි මහ පොළවේ තියෙන පස්වලට. ඒකයි මම ඔබට කිව්වේ වටින මිනිස් ජීවිතේ නිකන් කාලෙක නෙමෙයි ගෞතම බුදුන්ගේ ශාසනයේ තියෙන කාලේ. බුද්ධෝත්පාද කාලෙක කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසක් බව ලැබගන්නේ බුද්ධෝත්පාද කාලෙත් දුර්ලභයි මිනිස්සාත්මෙත් දුර්ලභයි. මෙදකිනි මෙසසර දුක් දුරලන්නේ මේ දෙකෙන් තමයි සසර දුකෙන් නිම වෙන අවස්ථාව හම්බෙන්නේ. බුද්ධෝත්පාද කාලෙක ලැබිච්ච මිනිස්සාත්මේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ ලෞකිකව සාර්ථක වෙන ගමන් අපි හැම කෙනෙක්ම සායනාංශලා අපි හැමදෙනා වාසේ ඔබ හැමදෙනාම අපි උත්සාහ කරන්න ඕනේ මේ උතුම් බුද්ධ ශාසනයේ යම් කිසි ඵලයක් ලබා ගන්න. ඒ සඳහායි ඔබට මඟ පෙන්වන්න පුංචි හෝ උපකාරයක් ආධ්‍යාත්මිකව කරන්න මේ රටට වඩින්න කියලා මගේ කල්යාණ මිත්‍ර මහින්ද සායනහන්ස මේ ස්ථානේ වැඩ ඉන්නේ. අපිට ආරාධනා කළේ මේ රටට වඩින්න පුංචි හෝ අනුශාසනා කීපයක් කරලා කියලා. ඒ උතුම් පින්කම් මාලාවට මේ පන්සලේ විහාරාධීශ අපේ ධම්මකිත් සායනහන්සේගේ අනුශාසනා ඇතුව ශාමිල් මහත්තයා නෝන මහත්මිය තාම ශ්‍රද්ධාවෙන් දායක වෙලා ඔබ හැමදෙනාගේම ශක්තිය ඇතුව ගොඩක් අය වැඩ කරලා තියෙනවානේ. ලස්සනට සරසක් මේ පරිසරයේ ආගමික පරිසරයේ ලස්සනට තියන්න ඔබ හැම කෙනෙක්ම අපකැප වෙලා තියෙනවා. හැමෝම එකතු වෙලා හොඳ පින්කමක් සිදු කරගත්තා. අපි පොඩි දෙයක් හරි අපේ බුද්ධිය, ධර්මාවබෝධය, ඥානය දියුණු කරගන්න මේ අවස්ථාවේදී ලැබුවා. මම ඉතාල සතුටු වෙනවා මේ කල්යාණ මිත්‍ර හාමුදුරුවෝ මම ලංකාවේ ඉන්න කාලේ ඉඳලා ගොඩක් ඇසුරු නිසුරු කරපු අපේ සාවංගික සායනාංශේ අපේ අනිකුත් මේ පන්සලේ වැඩ ඉන්න අපේ අනිත් ගරුතර පඬිත හාමුදුරුවන් වහන්සේ ඒ වගේම විශේෂයෙන්ම අපේ රත්මල් වැටියේ හාමුදුරුවෝ සමිත සායනාංශේ මේ ස්වාමීනාංශලා අපි ලංකාවේ ඉඳලා ඇසුරු කරපු අය. මට අලුතින්ම මුණ ගැහුනේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අපේ මහින් සායනාංශේ හරි ආදරෙන් කරුණාවෙන් මට ලංකාවට ඇවිල්ලා මට ආරාධනා කළා මේ පන්සලට මේ රටට වඩින්න බණ කියන්න කියලා. ඒකට අපේ ධම්මකිත් සායනහන්සේ ඇතුළු පූජනීය ස්වාමීන් වහන්සේලා ගොඩක් උපකාර කරලා මේ පින්කම් සංවිධානය කරලා තියෙනවා. ඔබ ගොඩාක් කැපෙලා ගොඩක් මහන්සි වෙලා නේ අද පැය ගාණක් වැඩ කරලා ඉඳිද්දිත් ඔබ මේ පින්කමට ආවා. මම ඔබට හදවතින් ආශිර්වාද කරනවා. ඔබගේ මේ තියෙන බෞද්ධ හැදියාව ගැන මේ ශ්‍රද්ධාව ගැන
ඔබට ප්‍රශංසා කරන ඔබේ යාළුවෝ පුළුවන් තරම් අරන් අඩුම ඇවිල්ලා වීකෙන්ඩ් එකේ හරි හාමුදුරුවෝ හමු වෙන්න නේ. ඉඩක් තියෙන වෙලාවෙදි පැයක් දෙකක් මේ පන්සලේ ගෙවන්න. ඒ අතරේ මම කියන්නේ මැරෙන වෙලාවෙ තිත හදා ගන්න මතක් කරලා සතුටු වෙන්න. ඉන්න කාලේ මේ පන්සලේ එක කොටසක් හරි ඔබ යාළුවෝ එකතු කරගෙන ඇවිල්ලා නිර්මාණය කරා. සකසක්. මේ හදලා අපි මේ රටේ තේරවාදය ස්ථාපිත කරා කියන සතුට වෙන්නේ. මේ පන්සල වටින පන්සලක්. මුල්ම විහාරස්ථානයක්. ඉතින් මේ උතුම් විහාරස්ථානය අද රැස් වෙලා බණහලා පන්සල් අරගෙන රැස් කරගත්ත පින් අපි අනුමෝදනා කරමු. ඔබේ නමින් මිය ගියපු ලංකාවේ ආදරණීය අම්මලා තාත්තලා ඉන්න පුළුවන්. ආච්චි අම්මලා සියලු ඉන්න පුළුවන්. අකුරක් හරි ඔබට කියලා දීලා කවුරු හරි මිය ගියපු ගුරුතුමියක් ඉන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි ඔබෙත් මගෙත් මවුරට ආරක්ෂා කරගන්න ජීවිතේ පූජා කළා 27000කට අධික වීරෝදාර රණවිරුවන් හැම දිනකටම ඔබ අප හැම දිනම කම්පාවටපත් කරමින් පසුගිය දින කිහිපය තුළ ගම් වතුරෙන් නායයන් වලින් අපේ රටේ පුරවැසියෝ බොහෝ දෙනෙක් මිය ගියා. ඒ හැම දිනකටම මේ රටේදී ඔබත් එක්ක කල්යාණ මිත්‍රයින් ලෙස ඉඳලා ඔබට සුළුව උදව්වක් කරලා කවුරු හරි මිය ගියා නම් ඒ හැම දිනකටම මේ පන්සලට අද ඇවිල්ලා බණ ටිකක් අහන්න මේ ස්ථානයේට අඩුම වොන් ලක්ෂයක් කමාරක් හරි පූජා කරලා මේ පන්සල මේ මට්ටමට ගේන්න අද දක්වා උදව් කරලා කවුරු හරි මේ පන්සලේ දායක කෙනෙක් මිය ගිහින් තියෙනවා නම් ඒ හැම දිනකටම මේ පින්වත් වේවා ගෞතම බුදු සසුනේම අපේ ඥාතිවරු නිවන් දකිත්වා කියලා සාදු කියනවා. ඒ වගේම දෙවියන්ට මේ පින් අනුමෝදනා කරමු. දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පූජනීය මේ පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ අපේ මහින්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් කරදර බාධක අපල උපද්‍රව නොවේවා. සියලුම උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය අනන්ත වශයෙන් උන්වහන්සේලාට ලැබේවා. උන්වහන්සේලාගේ ආදරණීය අම්මලා තාත්තලා ගුරු දේවයාණන් වහන්සේලා හැම දිනාටම නිදුක් බව නිරෝගී බව සුවපත් බව චිරජීවනයේ උන්වහන්සේලා කරන මේ ශාසනික කටයුතු වල ආශිර්වාදයෙන් මේ උතුම් පින්කමෙන් අනුමෝදන් වන පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා. ඒ වගේම මේ උතුම් විහාරස්ථානයේ මේ පින්කම සිදු කරන්නට අප වෙච්ච ශමිල් මහත්මයා අපේ කළු පහන මහත්මයා ඒ වගේම අරුණ මහත්මයා ඇතුළු මේ පින්කම් මාලාවට අප වෙච්ච හැම දෙනාටම බණ පින්කමට ආපු වචනකින් හරි උපකාර කරපු ශ්‍රමදායකත්වයේ දීපු හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. ඔබේ ආදරණීය අම්මට තාත්තට ඔබේ බිරිඳට ඒ වගේම ඔබගේ ලංකාවේ ඉන්න ඔබගේ සියලුම දෙනාට දරුවෝ ඇතුළු හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. කරදර බාධක අපල උපද්‍රව නොවේවා. ඔබ උපන් මව් රටට ඔබ රස්සාව කරගෙන ජීවත් වෙන මේ රටට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා. සිතක් සාන්තියක් උදා වේවා. දෙවියෝ ඔබ අප රට රැක දේවා. දෙවිවරු නිවන් දකිත්වා කියලා සතුටු කියන්නේ. ආසන්න වශයෙන් ඔබ අප හැම දිනාටම දෙවි දේවතාවුන් වහන්සේලාට මියගිය සියලුම නෑයන්ට ලැබපු අවබෝධය මෙලොව සැනසෙල්ල පිණිස පරලොව සැනසෙල්ල පිණිස හේතු වාසනා වේවා. ඔබ අප හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සංසාරේ උපදින හැම ආත්මයකම අපිට කල්යාණ මිත්‍රයින් ලැබේවා. සත්පුරුෂයින්ම ලැබේවා. සද්ධර්ම ශ්‍රවණයට අවකාශයක්ම සැලසේවා. මේ උතුම් බුද්ධ ශාසනය තුලම නිවන් දකින්නට අපි කරගත්තු මහා පින්කම් හේතු ආසනා වේවා කියලා සතු කියන්නේ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං
අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 සියලුම මහා සංඝ රත්නයට වන්දනා කරන්න සාමිගතාව අභිවාදන සීලස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු හැම දිනාටම තිසරණ සරණින් යහපතක්ම වේවා. සදක්නේ මනරම් විසක් රූපය උතරම් මේ අවස්ථාවේදී කාලහෝරාවක පමණ ඊ타මත්ම වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරලා අවසන් වූ නිමාව මොහොත අපගේ ශාන්තිනායක ලෝතර බුදු පියාණන් වහන්සේගේ ඒ වෙසක් තෙමුගුල නිමිති කරාගෙන කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ පින්කම් මාලාවක් සිදු වුණා. මේ සතිය තුල එම පින්කම් මාලාවේ අවසාන පින්කම හැටියට මේ වටිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරනු ලැබුවා. මා හිතනවා උන්වහන්සේගේ ඒ ධර්මානුශාසනාවේ අවසානට අපට මතක් කළේ සහැල්ලු ජීවිතයක් ගත කරන්න. මා හිතනවා මේ ධර්මානුශාසනාව නිමාවත් සමගම අප කාගේ සිසතන් වලට ඒ සහැල්ලු භාවය ඇති වුණා. ඒ නිසා අපි මෙතෙක් කරලද්දා වූ සියලු පින්වල බලයෙන් අද දවසේ මේ වටිනා ධර්ම දේශනාව පවත්වනු ලැබූ ශාස්ත්‍රපති මාවලේ බද්දේ හාමුදුරන් වහන්සේට තවත් මේ වගේ ශාසනික සේවාවන් ඉෂ්ට සිද්ධ කිරීමට ධර්ම ප්‍රචාරය කිරීම සඳහා උන්වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා, කායික මානසික සුව ලැබේවා. ඒ වගේම උන්වහන්සේගේ ඒ සියලු යහපත් සිතුම් පැතුම් ඉෂ්ට වේවායි සඵල වේවායි කිමින් කවුරු සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ අවස්ථාවට සපයනු ලැබූ වැඩමවා කරන ලද අපගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාටත් මේ කොරියාවේ තුල තවත් මෙවැනි ශාසනික කටයුතු සිදු කිරීමට සත්‍ය ධෛර්ය උදා වේවා කියලා කවුරු සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ පින්කම සහ සම්බන්ධ වුණු ඒ සිළුම දාක පින්නතුන්ලාටත් ඔබ හැම දිනාගේමත් සිළු පැතුම් ඉෂ්ට වේවා. කල්න මිත්‍රයන් ඇසුරු ලැබීමෙන් හැම දිනාටම අවසානයේදී ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාණ සුවය අත් වේවායි කියමින් අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාව දක්වනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.